ආයුබෝවන් ජාතික රූපවාහිනිය ජාතික පාසල ගෙනෙන ඉතිහාසයේ වැඩසටහන සමගිනුයි දුවේ පුතේ ඔබ එක් වී සිටින්නේ. පසුගිය සතියේ අපි පළමු වන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව විෂය කණු ඔබ වෙත ඉදිරිපත් කරා. අද දවසේත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් කියන විෂය මාතෘකාව පිළිබඳවයි. ඒ විෂය මාතෘකාව ඔස්සේ දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව තමයි අපි වැඩි අවධානයක් අද දවසේ යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ ඉතිහාසයේ වැඩසටහනට අදාළ විෂය කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්න අපිත් සමග එකතු වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය උසන්ත තල්පාවිල මහත්මයා. ආයුබෝවන් බොහොම ගෞරවයෙන් අපි ඔබ පිළිගන්නවා. දැන් මම කිව්වා දුවේ පුතේ අද දවසේ අපි වැඩි අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව කියලා. ඔබ දන්නවා පළමු වන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ජාතීන්ගේ සංගමය ආරම්භ වුණා. ඒ ආරම්භ කරන්නට හේතු වුණේ පළමු වන ලෝක මහා සංග්‍රාමය වගේ විහසනයක් නැවතත් ලෝකේ ඇති නොවෙන්නට වග බලා ගන්න. අපි පසුගිය සතියේ පිළිබඳව ඔබට විස්තර ඉදිරිපත් කරා, විෂය කරුණු ඉදිරිපත් කරා. නමුත් පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළදී නැවතත් දෙවන ලෝක මහා සංග්‍රාමයක් ඇති වෙනවා. ඇයි නැවතත් දෙවන ලෝක මහා යුද්ධයක් ඇති වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. ඔව් දිලිනේ. ඔබ සඳහන් කරා වගේම අපි පසුගිය සාකච්ඡාවේදී පළමුවන ලෝක සංග්‍රාමයේ අවසානයත් ඊට පස්සේ ජාතීන්ගේ සංගමය පිහිටුවා ගැනීමත් ජාතීන්ගේ සංගමයේ යම් යම් දුර්වල සහ ඒ වගේම යම් යම් සාර්ථක පිළිවෙත් ගැනත් අපි සාකච්ඡා කරා. දැන් මේ ජාතීන්ගේ සංගමයේ ප්‍රධානතම අරමුණ වෙලා තිබුණේ දිල්නේ නැවත ලෝක යුද්ධයක් වළක්වා ගැනීම. හැබැයි අවාසනාවකට ආපහු 1939 දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන. ඒ කියන්නේ අවුරුදු 20කට වගේ පස්සේ. මේ දෙවන ලෝක යුද්ධයේ ආරම්භය පිළිබඳව ඔබ සඳහන් කරා වගේම දෙලිනේ මේ යුද්ධයට හේතු වෙච්ච කරුණු කාරණා බොහෝ දුරට පළමුවන ලෝක යුද්ධයේ අවසානය සහ දෙවන ලෝක යුද්ධයේ ආරම්භය අතර ඇති වුණු යම් යම් සිදුවීම් තමයි බලපෑවේ. විශේෂයෙන්ම ඔය අවුරුදු 20 කාලය තුල යුරෝපයේ බලාපොරොත්තු වුණු සාමකාමී තත්ත්වයක් නිර්මාණය වුණේ නැහැ. ජාතීන්ගේ සංගමයක් ඇති වුණා ඇත්ත. ජාතීන්ගේ සංගමයේ යම් යම් ආකාරයේ සාමය ස්ථාපිත කරලීම සඳහා කටයුතු කරා. හැබැයි බලාපොරොත්තු වුණ ආකාරයේ සාමකාමී තත්ත්වයක් වර්ධනය වෙනවා වෙනුවට නැවතත් යුරෝපයේ තුල යුද උණුසුමක් එහෙම නැත්නම් එක්තරා විදිහක ආතතිකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. පළමුවන ලෝක යුද්ධය ආරම්භය සඳහා බොහෝ දුරට බලපෑවේ දුවේ පුතේ ඔබට මතක ඇති ජර්මනියේ ක්‍රියාකලාපය. විශේෂයෙන්ම බිස්මාර්ක් ඊගවට දෙවන විලියම් අධිරාජ්‍යයා දැන් ඒ අය එක්තරා දුරකට අනුගමනය කරපු යම් යම් ආක්‍රමණකාරී ක්‍රියාකලාපයන් තමයි පළමුවන ලෝක යුද්ධයට බලපෑවේ. දැන් දෙවන ලෝක යුද්ධයටත් දෙලිනේ ඇත්තටම මේ ජර්මනියම තමයි යම්කිසි දුරකට මුල් වන්නේ නැවත ලෝක සංග්‍රාමයක් සඳහා. දැන් දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ගැන කතා කරද්දී ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වල දේශපාලනය පිළිබඳ අපට යම්කිසි දුරකට අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව පළමුවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ අපි දන්නවා ජර්මනිය ඉතා විශාල අභාග්‍ය තත්ත්වයකට පත් වුණා. මොකද ඒකට හේතුව ජර්මනියට සිදු වුණා යුද වන්දි ගෙවීමට. ඒ කියන්නේ මිත්‍ර පාර්ශවීය රටවලට යුද වන්දි ගෙවීමට. ඒකට යුද වන්දි ගෙවීම නිසා එක්තරා විදිහක ජර්මන් ආර්ථිකයේ එක්තරා විදිහක බොහොම පහත් තත්ත්වයකට නැත්නම් ආර්ථිකයේ ඊ타ත්ම අර්බුදකාරී තත්ත්වයකට තමයි පත්වන්නේ. දැන් පළමුවන ලෝක යුද්ධයෙන් පස්සේ වයිමාර් රජය තමයි ජර්මනියේ බලය පාලනය පවත්වාගෙන යන්නේ. ඒකට වයිමාර් රජයට හැකියාවක් ලැබුණේ නැහැ ජර්මනියේ මතුවුණු මේ ආර්ථික ගැටලු විසඳන්න. විශේෂයෙන්ම විශාල ප්‍රමාණයේ යුද වන්දි ගෙවීමක් සිදුවීම නිසා ජර්මන් ආර්ථිකයේ බිඳ වැටෙනවා විතරක් නෙමෙයි ජර්මන් ආර්ථිකයේ තුල විශාල විරැකියාව, උද්ඝෝෂණ, ඒ වගේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඔය පසුබිම යටතේ දුවේ පුතේ ඔබට දකින්න පුළුවන් මේ දෙවන ලෝක සංග්‍රාමයට හේතු වුණු කාරණා ගැන කතා කරද්දී මේ ජර්මනි හිට්ලර්ගේ බලවත් බව සහ ඔහුගේ ක්‍රියාකලාපය කියන කාරණාව. එතකොට හිට්ලර් කියන චරිතය
මතුවන්නේ මෙන්න මේ පසුබිම තුල. මේ ජර්මනියේ නිර්මාණය වුණු මේ ආර්ථික අවපාතකාරී ආර්ථික උද්දමනකාරී තත්ත්වය තුල තමයි හිට්ලර්ගේ ක්‍රියාකලාපය දකින්න පුළුවන් වෙනවා. ඒකට හිට්ලර් කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳ අපි පොඩි අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද අපි මේ ලෝක යුද්ධයේ මූලිකතම චරිතය බවට දිල්නිපත් වෙන්නේ එක චරිතයක් තමයි හිට්ලර්. මේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය තමයි දෙවෙනි ලෝක යුද්ධයේ පුරාම ව්‍යාප්ත වන්නේ. එතකොට මේ හිට්ලර් ඇවිල්ලා ඇත්තටම පළමුවන ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් වැදුණු සොල්දාදුවෙක්. ඔහු ඕස්ට්‍රියානු ජාතිකයෙක්. ඔහු ජර්මනිය වෙනුවෙන් සටන් වැදුනා විතරක් නෙමෙයි ඔහු ඊ타ත්ම මේ ජාතිවාදී ප්‍රතිපත්ති පිළිගත් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු පුද්ගලයෙක්. දැන් පළමුවන ලෝක යුද්ධයෙන් පස්සේ මම කලින් සඳහන් කරපු ආකාරයට දුවේ පුතේ ජර්මනිය ඇති වෙලා තිබුණ මේ ආර්ථික ගැටලු නිසා ආර්ථිකමය ප්‍රශ්න නිසා ජර්මනිය පුරා එක්තරා විදිහක බොහොම උණුසුම් තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබුණේ මේ මිනිස්සු විශාල වශයෙන් Tamanට මුහුණ දුන්නු ප්‍රශ්න නිසා ජර්මන් රජය පිළිබඳ විශාල අසතුටකින් සිටි. දැන් ඒ තත්ත්වය තුල හිට්ලර් එක්තරා විදිහක වයිමාර් රජයට එරෙහිව යම් කුමන්ත්‍රණයක් දියත් කිරීමට, ඒ කියන්නේ පාලන බලය ලබා ගැනීම සඳහා යම් කුමන්ත්‍රණයක් දියත් කරනවා. ඇත්තටම මේ නිසාම හිට්ලර්ට සිදු වෙනවා සිරගත වෙන්න. ඔහු මේ වයිමාර් රජය විසින් ඔහු සිරගත කරනවා. ඔහු සිරේ සිටියේ කාලේ පවා, ඒ කියන්නේ සිරගත වෙලා සිටපු කාල පරිච්ඡේදයේදී පවා ඔහු විසින් එක්තරා විදිහක ජාතිවාදී ප්‍රතිපත්ති සම්බන්ධව යම් ලියවිලි ඔහු මගේ සටන කියලා ග්‍රන්ථයක් රචනා කරනවා. මුළුමනින්ම ජර්මන් ජාතියේ උත්කෘෂ්ඨ භාවය සහ ජර්මන් ජාතියේ විශිෂ්ටත්වය පිළිබඳ සාකච්ඡා කරමින් ප්‍රබල ජර්මනියක් ගැන තමයි ඔහු කතා කරන්නේ. දැන් ඔහුගේ මතවාදය තමයි නාට්සිවාදය. දුවේ පුතේ ඔබ දන්නවා නාට්සිවාදය. දැන් මේ නාට්සිවාදය කියලා කියන්නේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල් වාදයට, කොමියුනිස්ට් වාදයට විරුද්ධ මතවාදයක්. දේශපාලන මතවාදයක්. මේකේ තියෙන මූලිකතම ලක්ෂණය තමයි දැඩි ඒකාධිපතීත්වය. කියන්නේ ඊ타ත්ම අනිකුත් කණ්ඩායම් අනිකුත් මතවාදයන් ඒ සියල්ලක්ම පරාජය කරමින් ඒ සියල්ලක්ම ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ මතය පමණක් ක්‍රියාත්මක කරන්නා වූ මතවාදයක් තමයි නාට්සිවාදය. ඒකට හිට්ලර්ගේ මූලික දේශපාලන දර්ශනය බවට පත්වන්නේ මේ ජාතිවාදයේ මුල් කරගත්තු නාට්සිවාදය. දැන් ඔබ තිරේ දකිනවා මේ ජර්මන් ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ යම්කිසි ජාතිවාදී උත්සාහයක හිට්ලර් විසින් නිරත වෙනවා විතරක් නෙමෙයි හිට්ලර්ට හැකියාවක් ලැබෙනවා මේ ජර්මනියේ පාලන බලය ලබා ගන්න. ඒ කියන්නේ වයිමාර් ආණ්ඩුවට එරෙහිව කෙසේ හෝ ඔහුට හැකියාවක් ලැබෙනවා. ඔහු දේශපාලන පක්ෂයක් ඊටවා ගන්නවා. ඒ දේශපාලන පක්ෂයට හැකියාවක් ලැබෙනවා දුවේ පුතේ මේ ජර්මනියේ පාලන බලය ලබා ගන්න. දැන් ඔහු දෙලිනේ ඊටාමත්ම දක්ෂ කතකයෙක්. ඒ නිසාම ඔහුට ජර්මනියේ පුරවැසියන්ගේ සහයෝගය සහ මේ ඔහු කෙරෙහි ආකර්ෂණයක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඔහුගේ මේ කතිකත්වය නිසා. එතකොට ජර්මනියේ පාලන බලය ලබා ගත්තාට පස්සේ හිට්ලර් එක්තරා විදිහක දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැඩි ඒකාධිපති පාලනයක් ගෙන යනවා. දැන් මේ ඒකාධිපති පාලනයේ සහ ඔහු විසින් අනුගමනය කරපු ජාතිවාදී ප්‍රතිඵල කිහිපයක්ම ඇත්තටම දෙවන ලෝක සංග්‍රාමයේ ව්‍යාප්තිය සඳහා හේතු වෙනවා. දැන් දෙවන ලෝක මහා සංග්‍රාමයට හේතු වෙච්ච කාරණා පිළිබඳ කතා කරද්දී මේ 1934 දී ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වෙච්ච මේ හිට්ලර් තමන්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඔහු බලය ලබා ගත්තට පස්සේ ජර්මනි ඔහු මේ අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් ඇරෙට ඕස්ට්‍රියාව, ඊගාවට චෙකෝස්ලෝවාකියාව වගේ රටවල්. මේ රටවල් ආක්‍රමණය කරලා අර නාට්සිවාදී නැත්තම් මේ හිට්ලර් විසින් අනුගමනය කරපු දේශපාලන දර්ශනය සහිත පාලන ක්‍රමයන් ওই රටවල පිහිටුවනවා. දැන් මේක නිසාම යුරෝපානු රටවල් තරමක බීතියක් වගේම දැඩි අකමැත්තක් තියෙනවා. දැන් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කරාට පස්සේ මේ පෝලන්ත ආක්‍රමණයට එරෙහිව යුරෝපානු රටවල් හිට්ලර්ට විරුද්ධව පෙරගැසෙනවා. ඇත්තටම මේ ඕස්ට්‍රියාව, එතනින් චෙකෝස්ලෝවාකියාව, එතනින් පස්සේ පෝලන්තය ආක්‍රමණය කරනවා. දැන් මේක දිගින් දිගටම ව්‍යාප්ත වුණොත් සමස්ත යුරෝපයටම දිලිනී එක්තරා විදිහක තර්ජනයක් වෙනවා. ඒ නිසා පෝලන්ත ආක්‍රමණයත් සමගම යුරෝපානු අනෙකුත් රටවල් හිට්ලර්ට එරෙහිව යම්කිසි ආකාරයේ
ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පෙළවෙනවා. ඔව්. හිට්ලර් පිළිබඳව කතා කරද්දී දැන් මේ යුදෙව් සංහාරය පිළිබඳව අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. මේ ඉතිහාසයේ ලෝක ඉතිහාසය පිළිබඳව හදාරද්දී ඒ මහත් විහසනය ගැන හැම වෙලේම අපි හැමෝම කතා කරන්නේ බොහොම සංවේගයෙන්. මොකද්ද මේ යුදෙව් සංහාරය? අපිට ඒ පිළිබඳව අපේ දරුවන්ට මේ අවස්ථාවේදී විශේෂ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනව නේද? ඔව් දිලිනේ. ඇත්තටම හිට්ලර්ගේ ක්‍රියාකලාපය ගැන කතා කරද්දී අපිට කතා නොකළම බැරි මාතෘකාවක් තමයි මේ හිට්ලර් විසින් ගෙන ගිය ඉතාමත්ම ප්‍රචණ්ඩ සහ අමානුෂික ක්‍රියාකලාපයන්. ඔබ සඳහන් කරා වගේම යුදෙව්වන් පිළිබඳ මේ අප්‍රසන්න කතාව. ඉතාමත්ම අනුවේදනීය ඉතිහාසයක් දෙවන ලෝක යුද්ධයේදී. මේ දෙවන ලෝක යුද්ධය තුල හිට්ලර් විසින් මේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක නිරත වුණා. ඒකට හේතුව ඔහු විසින් පිළිගත්තු කාරණාවක් තමයි මේ ජර්මන් ජාතියේ අනන්‍යතාවය සහ පාරිශුද්ධ භාවය, ඒ වගේම ජර්මන් ජාතියේ උත්කෘෂ්ඨත්වයට බාධාවක් වෙන්නේ මේ යුදෙව්වන් කියන කාරණාව. දැන් ඒ නිසා ඔහු තීරණය කරනවා යුදෙව්වන් ඝාතනය කිරීම සඳහා. මේක ඊ타ත්ම දැඩි ඊ타ත්ම අමානුෂික ආකාරයෙන් සිද්ධ වුණා කියලායි වාර්තා වෙන්නේ. මේ යුදෙව්වන් අවට යුරෝපානු රටවල් විශේෂයෙන්ම තමන් විසින් ආක්‍රමණය කරපු ඕස්ට්‍රියාව, චෙකොස්ලෝවකියාව, පෝලන්තේ වගේ රටවල් වලින් මේ යුදෙව්වන් සමූහ වශයෙන් ඒගොල්ලෝ එකතු කරගෙන ඇවිල්ලා මේ කඳුරු වල රඳවලා ඒ අය ගෑස් කාමර වලට දාලා ඒගොල්ලෝ සමූහ ඝාතනය ලක් කරා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. කඳුරු වල ගාල් වෙලා ඉන්න මේ අසරණ යුදෙව්වන් ඕන් මේ පිරිමි අය පමණක් විතර නෙමේ කාන්තාවන්, කුඩා දරුවන් මේ යුදෙව්වක් වීම අනිවාර්යයෙන්ම මේ මරණයට හේතුවක් හැටියට තමයි බොහෝ අය මේක විස්තර කරලා තිබුණේ. මේගොල්ලෝ දහස් ගණනින් මේ ලක්ෂ ගණනින් ඝාතනය කරා කියලා කියවෙනවා. දැන් මේ අය ඊ타මාත්ම අමානුෂික ආකාරයෙන් කඳුරු වල ගාල් කරලා ඕන් නිර්හාරව, ඒ වගේම නොයෙකුත් ආකාරයේ රෝග, ඒ වගේම වෙනත් ආකාරයේ පහසුකම් කිසිවක් නොමැතිව මේ කඳුරු වල හිටියා විතරක් නෙමේ ඔවුන් පසුව පව් කාලයේදී මේ ලක්ෂ ගණනින් ඝාතනය කරා කියලා කියනවා. ඒකට මේ යුදෙව් ඝාතනය නැත්නම් යුදෙව්වන් සමූහ ඝාතනය කිරීමේ හිට්ලර්ගේ ක්‍රූරකම නැත්නම් ඔහුගේ මේ ක්‍රූර දර්ශනයට හොඳම උදාහරණයක්. දැන් මේකත් දෙලිනි මේ දෙවන ලෝක යුද්ධයට සමගාමීව මේ ලෝක යුද්ධ කාලය තුල හිට්ලර් විසින් අනුගමනය කරපු මේ දැඩි ජාතිවාදී ක්‍රියාවක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්. ඔව් දැන් දෙවන ලෝක යුද්ධයට හේතු කාරණා පිළිබඳව කතා කරද්දී ඉතාලියේ මුසලෝනිගේ ක්‍රියාකලාපයත් හිට්ලර්ගේ ක්‍රියාකලාපයට සමගාමීව අවධානය යොමු කරන්න ඕනේ දෙයක් නේද? ඔව් දැන් ජර්මනී හිට්ලර්ගේ ක්‍රියාකලාපය ලෝක යුද්ධ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ව්‍යාප්තියට හේතු වුණා වගේම දෙවන ලෝක මහා සංග්‍රාමයේ තවත් උණුසුම් කරන්න ක්‍රියාත්මක වෙච්ච තවත් නායකයෙක් තමයි ඉතාලියේ බෙනිටෝ මුසලෝනි. ඒකට මේ මුසලෝනි ඇවිල්ලා ඇත්තටම ඉතාලියේ ওই ෆැසිස්ට් වාදය කියන දේශපාලන ක්‍රමය ඊ타ත්ම දැඩි ඒකාධිපති මතවාදයක් ක්‍රියාත්මක කරපු පුද්ගලෙක්. ඉතින් මුසලෝනිට මේ සඳහා පසුබිම සැලසුනේ පළමුවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඉතාලිය තුලත් අර ජර්මනිය වගේම ඊ타ත්ම දුක්ඛිත ඊ타ත්ම අසාර්ථක ආර්ථික ක්‍රමයක් නිර්මාණය වුණා. දෙලිනි ඉතාලිය තුල බඩු මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. විරකියාව වර්ධනය වෙලා තිබුණා. විවිධ කාම්කරු උද්ඝෝෂණ ඇති වුණා. ඉතින් මෙවන් තත්වයක් තුල තමයි ඇත්තටම මුසලෝනිට තමන්ගේ බලය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මේ තත්වයේ තුල ඔහු විසින් අනුගමනය කරපු දේශපාලන ධර්මය තමයි අර හිට්ලර්ගේ නාට්සිවාදය වගේම ෆැසිස්ට් වාදය. දැන් ෆැසිස්ට් වාදයට තනිකර ඒකාධිපති. ඒ කියන්නේ අනිකුත් මතවාදයන් සහ අනිකුත් දේශපාලනමය පක්ෂ හෝ කණ්ඩායම් හෝ දර්ශන සියල්ලක්ම ප්‍රතික්ෂේප කරපු මතවාදයක්. එතකොට 1922 දී ෆැසිස්ට් වාදී දේශපාලන පක්ෂය හරහා ඔහු ඉතාලියේ බලය ලබා ගන්නවා විතරක් නෙමෙයි හිට්ලර් වගේම දැඩි ඒකාධිපති පාලනයක් ඉතාලියේ ස්ථාපිත කරනවා. ඒ වගේම හිට්ලර් සමග මේ දෙවන ලෝක යුද්ධයට ඔහු ක්‍රියාත්මක වශයෙන් සහයෝගය ලබා දෙනවා. ඉතාලියත් ජර්මනිය සමග එකතු වෙලා මේ යුද්ධය ව්‍යාප්ත කරලීම සඳහා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම 1936 දී ඇබිසීනියාව ආක්‍රමණය කරනවා. දැන් ජාතීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. එතකොට හිට්ලර් වගේම එක්තරා විදිහක ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් තමයි අපිට මුසලෝනිගෙනුත් දකින්න ලැබුණේ. ඔව් දැන් දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා හේතු කාරණා පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ දුවේ පුතේ.
මේ පිළිබඳව කතා කරද්දී ජපානයේ දායකත්වය කොහොමද අපි හඳුනාගන්නේ? දැන් පළවෙනි ලෝක යුද්ධය ගැන කතා කරද්දී දිලිනි අපි දැක්ක යුරෝපය තමයි බොහෝ දුරට මේ යුද්ධයේ ආරම්භක කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්නේ. හැබැයි දෙවන ලෝක යුද්ධය ගැන කතා කරද්දී දුවේ පුතේ යුරෝපයට විතරක් නොවේ. අපි දන්නවා ලෝක යුද්ධයක් කියපුවාම ලෝකේ හැම ප්‍රදේශයක්ම මේ යුද්ධයට සම්බන්ධ වෙනවා කියන කාරණාව. නමුත් යුද්ධයේ ආරම්භය ගැන කතා කරද්දී යුරෝපයේ රටවල් වලට විතරක් නෙමෙයි මේ ඈත පෙරදිග පිහිටි ජපානයත් එක්තරා විදිහක මේ යුද්ධයේ පාර්ශවකාරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ යුද්ධයේ ව්‍යාප්ත කරලීමේ පාර්ශවකාරයෙක් බවට පත් වෙනවා. දැන් ජපානයත් අර හිට්ලර්ට වගේම යම්කිසි ආකාරයේ තමන්ගේ ජපන් අධිරාජ්‍යය ව්‍යාප්ත කරවාලීමේ දැඩි උනන්දුවකින් සහ යම්කිසි ආකාරයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක තමයි නිරත වෙලා හිටියේ. දැන් ඒ නිසාම ජපානය 1934 උතුරු චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරා. හරි එතකොට ජාතීන්ගේ සංගමෙන් ඉවත් වුණා. ඉවත් වෙලා චීනයේ වැදගත් නගර සහ වැදගත් වරායන් ගණනාවක් අල්ලා ගන්න ලැබුවා. දැන් මේ තුලින් පේනවා ජපානයත් ආක්‍රමණශීලී ලෙස මේ ආසියාතික කලාපයේ තමන්ගේ බලය වර්ධනය කරලීම සඳහා ක්‍රියාත්මක වුණු ආකාරය. දැන් මේකත් මේ යුරෝපා ඉතාලි සහ ජර්මානු බලවතුන් වගේම ආසියාවේ ජපානයත් මේ තමන්ගේ අධිරාජ්‍යයක් බිහි කරවාලීමේ අරමුණෙන් දැඩි ආක්‍රමණකාරී පිළිවෙතක ක්‍රියාත්මක වුණු බව දකින්න ලැබෙනවා. දැන් අපි යුද්ධයට දෙවන ලෝක මහා යුද්ධයට හේතු කාරණා පිළිබඳවයි දුවේ පුතේ ඔබ දැනුවත් කරේ. යුද්ධයකට එහෙමත් නැත්නම් ඕනෑම ගැටුමකට පාර්ශවකරුවන් දෙගොල්ලක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙන බව අපි කවුරුත් දන්නා කාරණාවක්. අපි ඊළඟට අවධානය යොමු කරමු දෙවන ලෝක මහා සංග්‍රාමයට සම්බන්ධ වූ පාර්ශවකරුවන් පිළිබඳව. ඔව් දුවේ පුතේ අපි දන්නවා මේ පළමුව ලෝක යුද්ධය වගේම මේ ප්‍රධාන දෙපාර්ශවයක් තමයි මේ යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවෝ පත් වෙන්නේ. දැන් පළවෙනි ලෝක යුද්ධය ගත්තොත් මධ්‍ය බලවතුන් සහ මිත්‍ර පාර්ශවයේ සහ මධ්‍ය බලවතුන්. දැන් දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර බලවතුන් සහ අක්ෂ බලවතුන් හැටියට සංවිධානය වෙච්ච කණ්ඩායම් දෙකක්. දැන් දුවේ පුතේ ඔබට රූපේ මේ තිරේ දකින්න පුළුවන්. විශේෂයෙන්ම අක්ෂ බලවතුන් හැටියට ජර්මනිය, ඉතාලිය, ජපානය. අර අපි මේ දක්වා කතා කරපු යුද්ධය ව්‍යාප්ත කරලීම සඳහා ආක්‍රමණකාරී ලෙස ක්‍රියාත්මක වෙච්ච ප්‍රධාන රටවල් තුන අක්ෂ බලවතුන්. මිත්‍ර බලවතුන්, ඒ කියන්නේ මේ අක්ෂ බලවතුන්ගේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ඔවුන්ගේ මේ ප්‍රචණ්ඩ හැසිරීම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වෙච්ච අනෙක් රටවල් කීපය අපි මිත්‍ර බලවතුන් හැටියට හඳුන්වනවා. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව කියන රටවල් ටික. එතකොට මේ රටවල් ඇවිල්ලා මේ ජර්මනිය, ඉතාලිය, ජපානයට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච මිත්‍ර පාර්ශවයේ සිටීමේ අපිට පැහැදිලිවම මේ යුරෝපානු කේන්ද්‍රකට ගත්තු මේ රටවල් ටික අපිට හඳුනා ගන්න පුළුවන්. මම හිතනවා මේ රටවල් වල පිහිටීම හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සිතියම් ලකුණු කිරීමේදී ජර්මනිය කොහෙද තියෙන්නේ, ඊගට පෝලන්තය, චෙකොස්ලොවේකියාව, ඕස්ට්‍රියාව වගේ රටවල්, ඊට පස්සේ මිත්‍ර පාර්ශවයට අයත් රටවල්. මම හිතන්නේ දෙවන සිතියමෙත් ඒ කාරණාව ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන් මිත්‍ර පාර්ශවයේ සම්බන්ධව ඇක්සිස් නැත්නම් අක්ෂ බලවතුන්. එතකොට එතෙන්දිත් ඔබට යුරෝපානු රටවල් සහ යුරෝපයෙන් ඔබට ව්‍යාප්ත වීම පිළිබඳවත් මේ සිතීමේ දකින්න පුළුවන්. එතකොට දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන පාර්ශවයන් බවට දෙලිනි පත්වන්නේ මෙන්න මේ කණ්ඩායම් දෙක. ඔව් පුතේ දැන් දෙවන ලෝක යුද්ධයේ ඇතිවෙන්නට හේතු කාරණා පිළිබඳවත් දෙවන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශවකරුවන් පිළිබඳවත් අපි ඔබව දැනුවත් කරා. දැන් අපි ඊළඟට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ දෙවන ලෝක මහා සංග්‍රාමය. ලෝක මහා සංග්‍රාමයක් හැටියට මුළු ලෝකේ පුරා ව්‍යාප්තුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව. අපි ඒ පිළිබඳව කරුණු විමසීමක් කරමු. දිලිනේ මේ ජර්මානු සහ ඉතාලි හමුදාවන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව යුරෝපයේ ඉතාමත්ම දැඩි විමසිල්ලෙන් සිටියේ. මොකද මේ රටවල් තමන්ගේ අසල්වැසි රටවල් ආක්‍රමණය කරලීම එක්තරා විදිහක පාලනය කළ යුතුයි කියන කාරණාව තමයි මේ යුරෝපානු අනෙක් රටවල් විශේෂයෙන්ම මිත්‍ර පාර්ශවයේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය කටයුතු කරන්නේ. ඒ නිසාම මේ මිත්‍ර පාර්ශවයේ රටවල් අපි කලින් සඳහන් කරපු බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල් එකතු වෙලා මේ ඉතාලි නැත්නම් ජර්මන් ආක්‍රමණ වලට යම්කිසි විදිහක ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. හැබැයි හිට්ලර්ගේ ක්‍රියාකාරීත්වය ඊට වඩා තියුණු වුණා.
1940 දී හිට්ලර් විසින් පැරිසිය නැවත අල්ලා ගන්නවා. ඔබ පළමුවන ලෝක යුද්ධය පිළිබඳ කතා කරද්දිත් අපි දැක්කා ජර්මනිය සහ ප්‍රංශය ඉතාමත්ම දැඩි සංවේදී කියලා කියන්නේ යුද්ධමය කාර්යභාරය සඳහා ඉතාමත්ම දැඩි ක්‍රියාත්මක රටවල් දෙකක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ජර්මනියේ වෛරයට පාත්‍ර වෙලා තිබුණු රටක් හැටියට තමයි ප්‍රංශය හඳුන්වන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් විසින් 1940 දී පැරිසිය අල්ලා ගන්න ඔබ දැකපු ඒ රූප රාමුව ඇත්තටම පැරිස් නගරය අල්ලා ගැනීමෙන් පස්සේ හිට්ලර් සහ ඔහුගේ සහායකයන් පෙනී සිටපු ඔය ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉදිරිපිට ගත්තු ඡායාරූපයක්. එතකොට 1940 පැරිසිය අල්ලාගත්ත ජර්මන් හමුදාව විසින් ඒ විතරක් නෙමෙයි පළවන ලෝක යුද්ධයේ වගේම දෙලිනේ දැන් දෙවන ලෝක සංග්‍රාමයටත් ඇමරිකාව මුල් කාලීනව සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඇමරිකාව නෙමෙයි ඇත්තටම ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලට විරුද්ධව ප්‍රංශය, බ්‍රිතාන්‍ය වගේ රටවල් තමයි පෙරමුණ අරගෙන තිබුණේ. නමුත් ඇමරිකාව සම්බන්ධ වෙනවා. ඒකට හේතුව වුණේ මේ ජපාන් හමුදාවන් විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීම. මේ පර්ල් වරායට බෝම්බ දැමීම තුළ ඇමරිකාව ප්‍රකෝප තත්ත්වයකට පත් වෙනවා විතරක් නෙමෙයි ඇමරිකාවත් යුද්ධයට සම්බන්ධ වෙනවා. ඒකට ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වීම තුළ මිත්‍ර පාර්ශවයට බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල් වලට අමතරව ඇමරිකාවත් තමන්ගේ සහයෝගය පළ කරලනවා. ඊළඟ කාරණාව හැටියට ජර්මනිය රුසියාව ආක්‍රමණය කරනවා. දැන් ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කරනවා. ඊ වගේම පහු කාලෙදී ජර්මනිය රුසියාව ආක්‍රමණය කරනවා. දැන් ඇත්තටම දෙවන ලෝක යුද්ධයේ ජර්මනියේ පරාජය සඳහා මූලික හේතුවක් වෙනවා මේ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කරලීමත් සමගම. රුසියාව කියන්නේ දෙලින ඉතාමත්ම විශාල රටක්. ඒ වගේම දේශගුණය අතිනුත් ඉතාමත්ම දැඩි ශීත කටුක දේශගුණයක් තියෙන ප්‍රදේශයක් රුසියානු ප්‍රදේශය. රුසියානු හමුදාවන් ඉතාමත්ම උපක්‍රමික ලෙස මේ ජර්මානු හමුදාවන්ට රුසියාවට ඇතුල් වීමට ඉඩකඩ සලසනවා. දැන් මේක යුද උපක්‍රමයක් හැටියට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ජර්මානු හමුදාව කල්පනා කරේ තමන් පහසුවෙන් මේ රුසියානු භූමිය ආක්‍රමණය කරයි කියන කාරණාව. නමුත් සැබවින්ම සිද්ධ වුණේ මේ රුසියාව ඇතුළට ජර්මන් හමුදාව ආවා විතරක් නෙමෙයි. ඉන්පසුව රුසියානු හමුදාවන්ට හැකි වුණා මේ ජර්මන් හමුදාවට වට කර ප්‍රහාර එල්ල කිරීමට. ඒ කියන්නේ තමන්ගේ රට ඇතුළට පැමිණියාට පස්සේ ඒ අය ඒ රට ඇතුළතම වට කර ප්‍රහාර එල්ල කිරීමට රුසියානු හමුදාවන්ට හැකියාවක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි මේ දැඩි සීතල නිසා ආහාර හිඟයන්, ඒ වගේම නොයෙකුත් ආකාරයේ මේ හමුදාවන්ගේ පැවැත්ම පිළිබඳව, හමුදාවන්ගේ විනය පවත්වාගෙන යාම පිළිබඳ විශාල ප්‍රශ්න වලට ජර්මනියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් රුසියාව විසින් ජර්මන් හමුදාවට දැඩි ප්‍රහාර එල්ල කරමින් ඒ වගේම නැවතත් ජර්මනිය ආක්‍රමණය කරලීම සඳහා මේ මිත්‍ර පාර්ශවීය රටවල් ඉදිරිපත් වෙනවා. දැන් මේකේ අවසාන ප්‍රතිඵලය වුණේ 1945 මැයි මාසයේදී ජර්මනිය මේ මිත්‍ර පාර්ශවීය රටවල් වලට අවනත වීම, එහෙම නැත්නම් යටත් වීම. දැන් ඉතිහාසයේ සඳහන් වෙනවා මේ හිට්ලර්ට මොකද වුණේ කියන කාරණාව. ඇත්තටම මේ ජර්මනිය මිත්‍ර පාර්ශවය විසින් ආක්‍රමණය කරලීමත් සමගම දෙලිනේ හිට්ලර් තමන්ගේ බිරිඳ සමග දිවිනසාගත් බව තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඔහු කොතරම් යුද වීරයෙකු වුණත් ඒ යුද්ධයට මුහුණ නොදී අවසාන වශයෙන් ඉතාමත්ම රහසිගතව සිය දිවිනසාගත්තා කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් රුසියා මිත්‍ර පාර්ශවයට හැකියාවක් ලැබෙනවා ජර්මනිය මුළුමනින්ම පරාජය කරලා ජර්මනිය නිෂ්ක්‍රීය කරන්න. ඊගාට දෙලිනි ප්‍රශ්නේ තමයි මේ අනෙක් ආක්‍රමණිකයා කවුද? ජපානය මේ පෙරදිග රටවල් වල ඉතාමත්ම ආක්‍රමණකාරී ලෙස හැසිරුණු ඊගාට ජපානය විසින් ඇමරිකානු හමුදාවන්ට ප්‍රහාර එල්ල කරපුවා, පර්ල් වරායට විනාශ කරපුවා. මේ ජපානය කොහොමද පාලනය කරන්නේ? ඇත්තටම ඇමරිකාව ප්‍රමුඛ, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මේ මිත්‍ර පාර්ශවීය රටවල් ජපානයෙන් ඉල්ලා සිටියා තමන්ට යටත් වන ලෙස. නමුත් ජපානය ඒ අදහස පිළිබඳ ඊතරම් යහපත් ප්‍රතිචාරයක් දැක්වේ නැහැ. දැන් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ ජපානය පාලනය කිරීමට නැත්නම් ජපානය යටත් කරවා ගැනීම සඳහා ඇමරිකාව විසින් හිරෝෂීමා සහ නාගසාකි කියන මේ නගර දෙකට බෝම්බ හෙලීම, පරමාණු බෝම්බ හෙලීම මම හිතන්නේ ඉතිහාසයේ ඉතාමත්ම සෝචනීය සිදුවීමක් හැටියට දුවේ පුතේ ඔබ දන්නවා. පරමාණු බෝම්බය හෙලවීම මේ ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි කියන නගර දෙකට ප්‍රහාර එල්ල කිරීම. දුවේ පුතේ ඔබට දකින්න පුළුවන් මේ ඡායාරූපේ. මේ ඡායාරූප වලින් පැහැදිලිවම පේනවා
කොතරම් බලගතු විනාශයක් මේ පරමාණු බෝම්බය හෙලීම නිසා සිද්ධ වුණාද කියන කාරණාව. දිලිනේ ඇත්තටම මේ හිරෝෂිමා සහ නාගසාකි කියන මේ සම්පූර්ණ නගර දෙක විනාශ වුණා කියලා කියනවා. ඒ වගේම දහස් ගණනින් ජීවිත විනාශ වුණා කියලා කියනවා. ඊටත් වඩා මේ ප්‍රබල කාරණාව තමයි මේ පරමාණු බෝම්බය නිසා දැමීම නිසා ඇතිවෙනු නැත්නම් පිටත් ඒවයින් නිකුත් වුණු විකිරණ වලින් පරම්පරා ගණනක් ජපාන් ජාතිය යම් යම් ආකාරයේ රෝග පීඩා වලින් පෙළුණායි කියන කාරණාව. ඒ කියන්නේ එතන ප්‍රතිඵල තවමත් අපිට දකින්නට අහන්නට ලැබෙනවා. තවමත් ජපානයේ තුල මේ ඇති වුණු මේ සිදුවීමේ අවාසනාවන්ත ප්‍රතිඵල තවමත් අපට අහන්නට සිදු වෙනවා. ඔබට ඡායාරූපේ දකින්න පුළුවන් වුණා දුවේ පුතේ මේ හිරෝෂිමා සහ නාගසාකි වලට සිදු වුණු මේ යම් යම් මේ හානීන් පිළිබඳ ඒකෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන් ඊ타මාත්ම ප්‍රබල බෝම්බයක් තමයි මේ නගර දෙකට පතිත කරලා තිබුණේ කියන කාරණා. දැන් හිරෝෂිමා සහ නාගසාකි වලට බෝම්බ පතිත කිරීමත් සමගම ජපානයත් යටත් වුණා. ඒ සමගම දෙවන ලෝක යුද්ධයේ අවසානය වාර්තා වෙනවා 1945 දී. මම කලිනුත් කිව්වා දුවේ පුතේ මේ යුද්ධයක ප්‍රතිඵල කියන්නේ හරිම භයංකරයි. යුද්ධයක ප්‍රතිඵල බොහෝ වෙලාවට හරිම අමානුෂීය. නමුත් යුද්ධයක ප්‍රතිඵල අපිට කතා කරන්නට වෙනවා ඔබේ අධ්‍යයනය සඳහා. සහ නැවතත් යුද්ධයක් ඇති නොවෙන්නට අපිට වග බලා ගන්න පුළුවන්. මේ යුද්ධයක ප්‍රතිඵල පිළිබඳව අපිට අපි කතා කරාට පාඩුවක් වෙන්නේ නැහැ. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල පිළිබඳවයි අපි දැන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔව් දිලිනි. දැන් 1945 ජපානයේ පරමාණු බෝම්බය හෙලීමත් ඒ වගේම ජර්මනිය පරාජය කිරීමත් සමගම යුද්ධය අවසන් වෙනවා. එතකොට පළවන ලෝක යුද්ධයේ වගේම දෙවන ලෝක මහා සංග්‍රාමයේ ඇති වුණු ප්‍රතිඵලත් ඊ타මාත්ම සෝචනීය ප්‍රතිඵල. දැන් අක්ෂපිලේ පරාජය කියන්නේ ජර්මනිය ඉතාලිය ඇතුළු මේ මිත්‍ර පාර්ශවයට විරුද්ධව ඇතිවුණු මේ යුද්ධයේ මේ යුද්ධයෙන් අක්ෂපිල ඒ කියන්නේ මුළුමනින්ම පරාජයටපත් වෙනවා. දැන් මේ පරාජයත් සමග මිලියන 50කට අධික ප්‍රමාණයක ජීවිත හානියක් සිදු වුණා කියන කාරණාව. මිලියන 50ක් කියන්නේ අතිවිශාල ප්‍රමාණයක්. දැන් මේ මොකද මේ දෙවන ලෝක යුද්ධය යුරෝපයෙන් ඔබට මේ අර පළවන ලෝක යුද්ධයේ වගේම මේ යටත් විජිත වලටත් ව්‍යාප්ත වෙනවානේ. ආසියානු අප්‍රිකානු රටවල් වලට මේ ලෝකයේ මේ දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්ත වීම නිසා අතිවිශාල දීපල වගේම ජීවිත හානියක් සිද්ධ වෙනවා. ඉතින් මේ දල වශයෙන් මිලියන 50කට අධික ප්‍රමාණයක ජීවිත හානි සිද්ධ වුණායි කියන කාරණා. අනිත් සෝචනීයම කාරණාව තමයි මේ යුදෙව්වන්. තවත් අර අපි සඳහන් කරපු මේ හිට්ලර්ගේ ක්‍රියාකලාපෙ මීට පෙර කතා කරපු හිට්ලර් විසින් මේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීම නිසා යුදෙව් ජීවිතත් මිලියන ගණනක් ජීවිතාක්ෂයට පත් වුණායි කියන කාරණාවත් මේ දෙවන ලෝක යුද්ධයේ දිලිනි විශේෂ කාරණාවක්. මේක මේ විශේෂයෙන්ම දෙවන ලෝක සංග්‍රාමය තුළ මේ මිනිස් ඉතිහාසයේ සිදුවෙච්ච ඉතාමත්ම අවාසනාවන්ත සහ ඉතාමත්ම දුක්ඛිත සිදුවීමක් හැටියට තමයි මේ යුදෙව් ඝාතනය සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පරමාණු බෝම්බය හෙලීමෙන් ඇති වුණු විනාශය. ඒ කියන්නේ ලෝකයේ මෙතෙක් සිදු වුණු මේ යුද්ධයකදී ඇති වුණු ලොකුම විනාශය දෙවන ලෝක යුද්ධයේදී මේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගර දෙකට පරමාණු බෝම්බය හෙලීමෙන් සිදු වුණා කියලායි වාර්තා වෙන්නේ. ඒ ඇරුණකොට වෙනත් යහපත් ප්‍රතිඵලත් මේ දෙවන ලෝක යුද්ධය නිසා ඇති වුණා දෙලිනි. දැන් අපි දන්න කාරණාවක් තමයි දෙවන ලෝක යුද්ධය වන විට අති විශාල රටවල් ප්‍රමාණයක් මේ යුරෝපා බලවතුන්ගේ යටත් විජිත බවට පත් වෙලා තිබුණේ. අපි දන්නවා ද්වීපපුතේ බ්‍රිතාන්‍යය ගත්තොත් එimhe හිරු නොබසින අධිරාජ්‍යය කියලා කිව්වේ. ඒ කියන්නේ නැගෙනහිර ඉඳන් බටහිර දක්වා කලාපවල ලෝකයේ විවිධ ප්‍රදේශවල රටවල් ඔවුන් සන්තකව තිබුණා. ඔවුන්ගේ අධිරාජ්‍යවාදයේ කොටස්කරුව. එතකොට මේ යටත් විජිත ගණනාවකට නිදහස ලැබෙනවා දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් වීමත් සමගම. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එimhe ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ බ්‍රිතාන්‍ය යටත් විජිත යටතේ පැවතිච්ච අපි වගේ රටවල් ගණනාවකටත් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ තමයි නිදහස ලැබෙන්නේ. ඊගාවට ලෝක දේශපාලනයේ සුවිශේෂී බලතුලනයක් නිර්මාණය වෙනවා දෙවන ලෝක යුද්ධෙන් පස්සේ. දිලිනි ඔබට මතක ඇති අපි පහුගිය පාඩමේදී කතා කරා යුරෝපයේ තමයි මේ ලෝකයේ බල කේන්ද්‍රස්ථානයේ බවට පත් වුනේ. ඒ කියන්නේ ලෝකයේ ප්‍රබලතම රටවල් හැටියට යුරෝපානු රටවල් කීපයක් තමයි කටයුතු කරේ. නමුත් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෝවියට් දේශයේ කියන මේ රටවල් දෙක තමයි
ලෝකයේ ප්‍රබල බලවතුන් හැටියට නැගී සිටින්නේ. දැන් සුපිරි බලවතුන් හැටියට උන් සඳහන් කරනවා. මොකද ඒකට හේතුව මේ න්‍යෂ්ටික බලය මුල්වරට හිමි කරගත්තු මේ රටවල් දෙක සුපිරි බලවතුන් දෙදෙනෙක්. මේ රටවල් දෙකේ දේශපාලන පදනම් වෙනස්. උදාහරණයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත රටක් හැටියට සෝවියට් දේශයේ කොමියුනිස්ට් ක්‍රමය මත ගොඩනැගෙන කොමියුනිස්ට් රාජ්‍යයක් හැටියට තමයි නිර්මාණය වෙන්නේ. මේ රටවල් දෙක තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ දේශපාලනය පාලනය කිරීම හෝ නැත්නම් ලෝක දේශපාලනය සම්බන්ධයෙන් වඩාත් බලාත්මක ලෙස බලපෑම් කරපු රටවල් දෙකට බවට පත්වන්නේ. තුන්වෙනි කාරණාව තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භය. දැන් පළවෙනි ලෝක යුද්ධයේ අවසානයේදී ජාතීන්ගේ සංගමය පිහිටෙවන්නේ League of Nations. දැන් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පස්සේ සිදුවෙච්ච තවත් යහපත් එක කාරණාවක් හැටියට එක්සත් ජාතීන්ගේ සංගමය නැත්නම් United Nations Organizations කියලා කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීම අපිට සඳහන් කරන්න පුළුවන්. ඔව් දැන් පළමුවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගත්තට ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ අරමුණ නිසියාකාරව ඉටුන්නේ නැහැ. ඒක නිසා තමයි දෙවන ලෝක මහා සංග්‍රාමයක් ඇති වෙන්නේ. ඒ නිසා දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව නැවතත් ජාත්‍යන්තරෙම එක් වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට පසුබිම් වූ හේතු කාරණා පිළිබඳව අපිට දල අවබෝධයක් තියෙනවා. කොහොමද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ? අපි මේ පිළිබඳවත් කතා කරමු. ඔව් දිලිනේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමානයේ දක්වා පවතින ජාත්‍යන්තර නැත්නම් ලෝක සංවිධානයක්. දැන් අපි දන්නවා ලෝකයේ දේශපාලන ආර්ථික සමාජීය කාරණා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය ඉතාමත්ම ප්‍රබල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් මේකේ ආරම්භය නැත්නම් මේ ජාත්‍යන්තර සංවිධානයේ ආරම්භය පිළිබඳ කතා කරද්දී දුවේ පුතේ ඔබ දැනගත යුතු කාරණාවක් තමයි යුද්ධයේ පවතිද්දීම, ඒ කියන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ අවසානයේ වීමට පෙර සිටම, ඒ කියන්නේ 1941 වගේ කාල පරිච්ඡේදයේදී මේ සාමය පිළිබඳ සාකච්ඡා ආරම්භ වුණා. විශේෂයෙන්ම මේ මිත්‍ර පාර්ශවීය රටවල නායකත්වයේ දරපු බ්‍රිතාන්‍යයේ චර්චිල් අගමැතිවරයා, ඔබට ඔහුගේ ඡායාරූපයක් දකින්න පුළුවන්. ඊගාවට ඇමරිකාවේ ඒවකට හිටපු ජනාධිපති රූස්වෙල්ට්, ඊගාවට සෝවියට් රුසියාවේ ඒවකට නායකයා හැටියට කටයුතු කරපු ජෝසප් ස්ටාලින් වගේ මේ අය මේ ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා යම් යම් සාකච්ඡා පැවතුණා. දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි 1941 අගෝස්තු මාසයේ චර්චිල් සහ රූස්වෙල්ට් කියන මේ දෙදෙනා එකතු වෙලා ඇට්ලන්ටික් ප්‍රඥාප්තිය කියලා ප්‍රඥාප්තියක්, ඒ කියන්නේ යම්කිසි එකඟතාවයකට එළඹුණා මේ යුද්ධය අවසන් කිරීමෙන් පස්සේ සාමය පවත්වාගෙන යාම සඳහා යම්කිසි ආකාරයක ක්‍රියාපිළිවෙතකට යොමු වෙනවා කියන කාරණාව. නැවතත් 1943 ඔක්තෝබර් මාසයේදී රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වගේ රටවල් වල විදේශ ඇමතිවරු මේ ලෝක සාමය සඳහා යම්කිසි ආකාරයක ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නැවතත් ඇති කළ යුතුයි කියන කාරණාව. මේ ක්‍රියාත්මක වැඩපිළිවෙල මොකක්වත් නොවේ, ලෝක සංවිධානයක් නැවත ආරම්භ කළ යුතුයි කියන මේ අදහස මේ අය විසින් ඉදිරිපත් කරනවා. අර ජාතීන්ගේ සංගමයේ අසාර්ථකුණු බව ඇත්තයි. නමුත් ඒ අසාර්ථක තත්වයන් හඳුනගෙන ඒවාට පිළියම් යොදමින් නැවතත් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමෙන් ලෝක සාමය ආරක්ෂා කරගත හැකියි කියන කාරණාව. ඒ අනුව තමයි ඇත්තටම 1943 නැවත දෙසැම්බර් මාසයේදී ඔය ජනාධිපති රූස්වෙල්ට්, ඒ වගේම බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්, ඊගට රුසියාවේ එවකට නායක ජෝසප් ස්ටර්ලින් කියන මේ නායකයෝ තෙපල එකතු වෙලා මේ ටෙහෙරාන් නුවරදී, ටෙහෙරාන් කියන්නේ ඉරානයේ ටෙහෙරාන් නුවරදී සාකච්ඡා පවත්වනවා. දැන් මේ සාකච්ඡාවල ප්‍රතිඵලය තමයි අවසානයේදී 1945 දී නිල වශයෙන් ඔක්තෝබර් 24 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් නැවතත් ජාත්‍යන්තර සංවිධානයක් ලෝකයට දායක වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු පිළිබඳවත් මම හිතන්නේ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා නේද? ඔව්. ජාතීන්ගේ සංගමයේ වගේම දිලිනේ එක්සත් ජාතීන්ගේ සංගමයත් මූලික වශයෙන්ම ලෝක සාමය ඉලක්කකට ගත්තු සංවිධානයක්. දැන් දුවේ පුතේ ඔබට තිරේ පෙනේ එක්සත් ජාතීන්ගේ අරමුණු ගත්තොත් එහෙම මූලික වශයෙන්ම ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම තමයි මේ සංවිධානයේ මූලිකතම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම. ඒ වගේම ජාතීන් අතර මිත්‍රත්වයේ වර්ධනය කිරීම. විදවැටුණු ජාතීන් අතර තිබුණු මිත්‍රත්වයේ නැවත ප්‍රතිසංවිධානය කරලා මේ මිත්‍රත්වයේ පවත්වාගෙන යාමත්
මේ සංවිධානයේ ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස මිනිස් නිදහස තහවුරු කරලීමත් මේ තුල දකින්නට ලැබුණා. ඒ කියන්නේ එක්තරා විදිහක ඔය හිට්ලර් විසින් අනුගමනය කරපු යුදෙව් ඝාතනයත් සමගම මේ මිනිස් අයිතිවාසිකම් සහ මිනිස් නිදහස පිළිබඳ යම් යම් මතවාද යම් යම් අවශ්‍යතා නිර්මාණය වෙලා තිබුණා. ඒකට එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අරමුණු වලට මෙන්න මේ බලාපොරොත්තු. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් සහ මිනිස් අයිතිවාසිකම් තහවුරු කර යුතුයි කියන කාරණාව ඇතුළත් වෙනවා. දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කතා කරද්දී එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මූලස්ථානය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දකින්න ලැබෙනවා. මේ ඒ වගේම එක්සත් ජාතීන්ගේ ධජයක් වෙනම නිර්මාණය වෙලා තිනවා. ඒ වගේම එක්සත් ජාතීන් සඳහා වෙනම ලාංඡනයක් නිර්මාණය වෙලා තිනවා. එතකොට මේ ලෝක සාමය සඳහා ස්ථාපිත වෙච්ච මේ සංවිධානය මූලික වශයෙන්ම ආයතන 6කින් සමන්විත වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ව්‍යූහයේ හැටියට මේ හඳුන්වන්නේ මෙන්න මේ ආයතන 6. විශේෂයෙන්ම මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය වැදගත් වෙලා තියෙනවා. මොකද ආරක්ෂක මණ්ඩලයේ දෙලිනේ එක්සත් ජාතීන්ගේ තීන්දුව తీරන ගැනීම සම්බන්ධයෙන් ඊ타ත්ම වැදගත් ආයතනය බවට වෙන්නේ ආරක්ෂක මණ්ඩලය. විශේෂයෙන්ම පස් මහා බලවතුන් චීනය, ඒ වගේම බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව තමයි මේ බලවතුන් පංච මහා බලවතුන්. මේගොල්ලෝ මේකේ ස්ථිර සමාජිකයෝ. මේගොල්ලන්ට තියෙනවා නිෂේධ බලය කියලා. ඒ කියන්නේ ඕනෑම තීන්දුවක් ගැනීමේදී යම්කිසි මේ පස් මහා බලවතුන්ගෙන් එක රටක් විරුද්ධත්වය පළ කළොත් නිෂේධ බලය පාවිච්චි කරොත් ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම මහා මණ්ඩලය ඇවිල්ලා මේ සමස්ත තීන්දුව తీරන ස්ථිර කිරීමේ ආයතනයක් හැටියට. ඒ වගේම ආර්ථික සහ සමාජීය සභාව ඔබ දන්නවා දුයි පුතේ විශේෂයෙන්ම ලෝකයේ ආර්ථික ගැටලු සහ ආර්ථික තත්ත්වයන් වර්ධනය කිරීමට සමාජීය තත්ත්වයන් වර්ධනය කිරීමට විශේෂයෙන්ම ආර්ථික සහ සමාජීය සභාව. ඊකට අන්තර්ජාතික අධිකරණය. ඒ කියන්නේ වෙනම ජාත්‍යන්තර අධිකරණයක් ලෝකයේ ඇතිවෙන ආරවුල් ඒ වගේ දේවල් විභාග කිරීමට ඒවා නිරවුල් කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බාහිරකාර මණ්ඩලයේ නමින් ඒ කියන්නේ මේ බාහිරකාර මණ්ඩලයේ ওই දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පරාජිත ජාතීන් විසින් පාලනය කරපු රටවල් වල බාහිරකාරීත්වය පැවරුනේ ඒ අයට. දැන් ඒ රටවල් කාලයක් යනතුරු බාහිරකාර මණ්ඩලය යටතේ පාලනය කරලා පහු කාලේදී ඒ රටවල් වලට නිදහස ලබා දුන්නා. ඒ කියන්නේ සුදුසු තත්යකටපත් වූ විට නිදහස ලබා දුන්නා. ඒකට ඔයවාගේ ආයතන ව්‍යුහකින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේකේ විශේෂත්වය දුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ අහලා ඇති යුනිසෙෆ් වගේ සංවිධාන, ආහාර සහ කෘෂි කාර්මික සංවිධාන, FAO, යුනෙස්කෝ, ඒ වගේ නොයෙකුත් අපිට WHO ලෝක සෞඛ්‍ය සංවිධානය ඔය වගේ නොයෙකුත් සංවිධාන ගණනාවක් මේ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙලා ලෝකයේ සාමය, ඒ වගේම ලෝකයේ සංවර්ධනය සහ ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව. ඔය දෙවිපති අද දවසේ අපි අවධානය යොමු කරේ ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් කියන විෂය මාතෘකාව යටතේ දෙවන ලෝක මහා සංග්‍රාමය හා ඒ සංග්‍රාමයෙන් පසුව ඇති වුණු ප්‍රතිඵල පිළිබඳව අද දවසේ අපි කතා බහ කරපු විෂය කණ්ඩ පිළිබඳව කෙටි සාරාංශයක් නැවතත් ඉදිරිපත් කරොත් මම හිතන්නේ අපේ දරුවන්ට වැදගත් වෙනවා. මොනවද ඊටමත් වැදගත් වෙන විෂය කරුණු වැඩිපුර අවධානයක් යොමු කළ යුතු. ඔව් දිලිනේ ඇත්තටම අපි මේ පාඩම් දෙකක් හැටියට අපි සාකච්ඡා වාර දෙකක් කතා කරාට මේ පළමුවන ලෝක සංග්‍රාමය සහ දෙවන ලෝක සංග්‍රාමය අපි එකට සාකච්ඡා කළ යුතු පුළුල් මාතෘකා දෙකක්. දැන් මෙතෙන්දී මූලික වශයෙන් අපි මේ දූදරුවන් දැනගත යුතුයි ප්‍රධාන වශයෙන්ම මේ ලෝක යුද්ධ ඇතිවීම සඳහා බලපාපු තත්ත්වයන් මොනවාද? දැන් අපි හේතුකාරක මොනවාද කියන කාරණාව. ලෝක යුද්ධයේ මොන හේතුන් නිසාද පළවන ලෝක යුද්ධේ නිර්මාණය වුණේ, දෙවන ලෝක යුද්ධේ නිර්මාණය වුණේ. ඊගාට මේ ලෝක යුද්ධ වලට සම්බන්ධ වෙච්ච පාර්ශවයන් මොනවාද? විශේෂයෙන්ම යුරෝපානු රටවල් සහ ඒහා සම්බන්ධ යටත් විජිත මොනවාද කියන කාරණාව. තුන්වැන්න තමයි මේ ලෝක යුද්ධයන් මොන විදිහටද ව්‍යාප්ත වුණේ. අපි දන්නවා ජර්මනිය වගේ, ඉතාලිය වගේ රටවල්, ඊගාට මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය වගේ රටවල් මොන විදිහට මේ ලෝක යුද්ධය තුළ ක්‍රියාත්මක වුණේ කියන කාරණාව. අවසාන වශයෙන් මේ ලෝක යුද්ධයන් නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල, ඒ හොඳ ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵලත් අපි කතා කරා. එතකොට මේ ප්‍රතිඵල මොනවාද කියන කාරණා විශේෂයෙන්ම යුද්ධය අවසන් වීම,
සමගම ඔය පළවෙනි ලෝක යුද්ධේ නම් ජාතීන්ගේ සංගමය, දෙවන ලෝක යුද්ධේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේ මේ යුද්ධය අවසන් වීමත් සමගම නැවත ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා ඇති කරගත්තු ගිවිසුම් සහ ඇති කරගත්තු සංවිධානය පිළිබඳ දුවේ පුතේ ඔබගේ අවධානය යොමු වෙනවා. මම හිතනවා මේ අපි කතා කරපු මේ මාතෘකා දෙකේ මූලික වශයෙන්ම හරය හැටියට අපි මේ සඳහන් කරපු කාරණා පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනවා නම් මම හිතනවා ඔබට ඔබගේ විභාග කටයුතු සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා කියන කාරණාව. ඔව් ඉතින් අද දවසේ ලෝක මහා සංග්‍රාමය හා සම්මුතීන් කියන ඉතිහාසය විෂය මාතෘකාව යටතේ විෂය කරුණු ඉදිරිපත් කරන්න අපිත් සමග එකතු වුණු කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඔසන්ත තල්පාවිල මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දුවේ පුතේ අද දවසේ ජාතික පාසල ගෙනෙන ඉතිහාසයේ වැඩසටහනින් සමුගෙන යන්නටයි අපි සූදානම් වෙන්නේ. ඔබට ජයෙන් ජය. ආයුබෝවන්.